භාවනා කරන්නේ දැන් කොහොමද භාවනා කරන්නේ කියන ටික විවරණ ආම්දුනේ මම කොහොමද කියන එකේ භාවනාව දැන් මම ඇත්තටම මට එකකින් තේරිච්ච මට මෙතෙක් කල් ඔය අහලා එකක් කරන්නේ මට දැනුණ එක තමයි මම දැන් ප්‍රගුණ කරගෙන යන්නේ ඔබ වහන්සේ මීට ගොඩාක් අනික චිත්‍රයක් විතරයි මට හැම වෙලේම මේ යනකොට දේවල් වල කතා කරන මිනිස්සු හම් වෙනකොට දෙයක් ලක්ෂණ හැම වෙලේම මම මගේ මේ චිත්‍රයක් කියන මේ චිත්‍රයක් චිත්‍ර හොයනවා වගේ ඒ වගේ කියන මම හිතාගෙන ඒ කියන්නේ මට දැනෙන්න මම ඒක ප්‍රගුණ කරගෙන දැන් මට ඇත්තටම කියනවා නම් හම්බුනේ මම රස්සාව කරනකොට එක වෙලාවක ඉඳගෙන නැගිටලා ඉනවා නෙමෙයි හැම වෙලේම මම හැම මොහොතකම හැම වෙලේම පුළුවන් හැම වෙලේම ඒක චිත්‍රයක් වලින් බලන්න දකින්නවා. ඒ කියන්නේ මම බලන්න ඉස්සලා කියන්න එනවා මේ. ඒකෙන් මට තේරුණා මම අර ගොඩාක් අපි මේ වාහන වලට, දේවල් වලට, පාරිසර වලට තිබ්බ ආසාව සෑහෙන්න මගේ ඒ මටම දැනෙනවා මම කොච්චර ඉස්සර තිබ්බ මොනසෙක්ද ඒක ලොකු වෙනසක් මට දැනෙන්න ගන්න එන්න ටිකක් දුර යනකොට දැන් තියෙන ප්‍රශ්නේ තමයි මට අර මම කියන ප්‍රදේ තාම කැඩුන්නේ නැහැ හම්බුනේ මම කියන එක තාම ටිකක් කියනවා ටිකක් රළු මට්ටමේ ඔතන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අපේ මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොහොතට උපමා කළේ කියන්නේ අනුපූර්ව තමයි ගැඹුරු වෙලා තියෙන්නේ. ඒක පාට නෙමෙයි. ඒ වගේ මේ ශාසනයේ අනුපූර්ව ක්‍රියා අනුපූර්ව ශික්ෂා අනුපූර්ව වටපිට අනුපූර්ව ප්‍රතිපදාව. එතනදී කෙලෙස් ජීවීමට යන අනුක්‍රමයක් තියෙනවා. අනුක්‍රමය අපි කියමු කාමයේ නිසරණේ රූපය. රූපේ නිසරණේ අරූපය. අරූපේ නිසරණේ නිරෝධය කියලා ප්‍රතිපදාවක් තියෙනවා. හරිද? අපි ඡන්දෙන්වත් දැන් යද්දීදී මේ කොහොම චිත්ත කියලා ඔබතුමා බල යනවා කියනකො ඕකෙන් අලුතෙන් ආශ්‍රව ධර්ම උපදින එකේ යම් හික්මීමක් තියෙනවා. නමුත් ඔබතුමාට රූප දෙන අධ්‍යක්ෂණය තියෙන කායයට සාපේක්ෂව. ඒ කියන්නේ මේ කායට ස්පර්ශ වෙන සිද්ධිය ඇත්ත වෙච්ච නිසා ඒ කියන්නේ මේ කායට ස්පර්ශ වෙන සිද්ධාන්තයේ ඔබතුමාගේ අපේ අද දවසේ ජීවිතේ ඇත්ත වෙලා තියෙනවා. ඒක මහදේව කාය කියලා ගණනගෙන මගේ පහ ඉන්ද්‍රිය පහ මේ ස්පර්ශ වෙන හරියට අල්ලන්න පුළුවන්. හරිද? එහෙම. මේ කන්දන අසුරිත වඩා පොට්ටබ්බේට සාපේක්ෂවයි මට ඇත්ත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේක මට චිත්‍රයක් කියලා බැලුවට අතින් අල්ලනකොට මට මේ සිද්ධාන්ත ජීවිතය ඇත්ත විදිහට දැනෙනවා ඊට පස්සේ. එතකොට මම හිතපු දේ වර්ණ සටහනක් කියලා මට ඉබේම බොරු වෙලා පේනවා ජීවිතේ සංගලනය කරගන්නවා. හරි. අපි හිතා ඉන්නකොට වර්ණ සටහනක් කියලා පිළිස් අඩු වුණාට සංයෝජන කියන පරිහරණය කළ හැකි කියන දේ. ඒ මොකද මේ කායක සාපේක්ෂව මේ වස්තුව අල්ලන්න පුළුවන් තැනකින් ඇත්ත කරලා තියෙනවා. මේ වර්ණ සටහනක් නම් අපිට අල්ලන්න බෑ. වර්ණ සටහනක් නම් අල්ලන්න බැහැ. නමුත් අපි සිහියතු සිතින් හිතුවට වර්ණ සටහනක් කියලා අද දවසේදී මගේ ජීවිතයේ තියෙන්නේ ඒක අල්ලලා පරිහරණය කරන්න පුළුවන් කියන තැනකින් සංයෝජනය. එතකොට ඉස්සෙල්ලාම දෙවෙන්න ඕනේ මේ වස්තුව අල්ලලා පරිහරණය කරනවා කියන තැන තියෙන කෙලෙස් ටික අයින් වෙන්න ඕනේ. එතකොට ඔබතුමාව නිරායාසයෙන්ම වර්ණ සටහනක් කියන තැනට එනවා. ඒක ප්‍රතිඵලයක්. එදාට මේක අල්ලන්න පුළුවන් මේ මම ඉන්නවා මේ මගේ අතැල්ලුවා ගෑල්ලුවා කියන තැනකින් පොදුවට මේකයි මම නොවෙනවා. අතහැරෙනවා. උදාහරණයක් ගත්තොත් අපිට මෙහෙම පරිශ්‍රණයක් මේ මට්ටමේ මූලකමක් තියෙනවා. හරිද? නමුත් මේ මට්ටමෙන් බලාපොරොත්තු වෙන්නේ විනය ලෝකයේ අභිජ්ජා දුර්නසල් ලෝක දේශ දෙකේ හික්මීම විතරයි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ටීවී එක ගන්නවා. ටීවී එකේ පෙනෙන ලස්සන රූපය. දැන් අපිට වර්ණ සටහනක් කියලා සිහියතු හිත ගන්න පුළුවන්.
හිත ලැබුවට මේ කය මම වගේ හින්දා මේ කය වර්ණ සටහනක් කියලා මට තාම තේරෙන්නේ මම ගැන. අන්න එතන තමයි හරි. එතකොට නිරායාසයෙන්ම හිතල වර්ණ සටහනක් කිව්වට මේ කයට සාපේක්ෂව මම වගේ කෙනෙක්යි කියන හැඟීම එතන බැහැගෙන ඒ හින්දා ඒ ජීවිත වෙන ආරම්භයේදී ඔබතුමා බැලිය යුත්තේ ඒ රූපේ හැදලා දෙන කන බොන ආහාරයෙන් කෙස්නෝ මිනිට කම්මස් ආහාර මොඩවල පොකෝ මේ වගේ දේවල් නේද ගැටලු තියෙන්නේ. එහෙම බලන්න මේ පැත්තට මේ පුද්ගල භාවය පෙන්නකොට මේ අපිට අනිත් ඒනෝනේ. හරිද? හරි. ඊට මේ පැත්තට බලන්න ඕන වර්ණ සටහනක් කියලා නෙමෙයි මේ වදින හැපෙන දැනෙන දේ මෙහෙම හැදිලා තියෙන එක කියන කෙනෙක්. එහෙම බලනකොට තමයි අපිට පුද්ගල භාවය නැගෙන්නේ. ඒක තමයි වර්ණ සටහනක් කියන්නට එන්නේ. අපි මේ මතේ මොහයක් කියනවා කියලා කිව්වේ ඇත්තටම තියෙන වර්ණ සටහන. ඒ වර්ණ සටහන ඇතුලේ කෙස්ලොම්නියද ධම්මස් නහර බලනවා කියන එක බොරුව. නමුත් මේක අපි උපායක් අපි දැනට ආධ්‍යාත්මික පැත්ත කෙස්ලොම්නියද මම වෙලා හින්දා ඒක මට වර්ණ සටහනක් වෙලා නැති නිසා එතනින් මුදව ගන්න හැම වෙලාවෙම පෙනෙනකොට මට පෙනෙන අරමුණත් එක්ක ගනුදෙනු කරන මට්ටම මතයි මේ පැත්තට සිහිනුවන එන්නේ මට. එහෙනම් අජ්ජත්සම කාය කායනුපස්සී බහිද්ධාව කායනුපස්සී අජ්ජත් බහිද්ධාව කියන මේ දෙකම මේ මට්ටමේදී බැලිය යුත්තේ වර්ණ සටහන කියන දෙයක් නෙමෙයි. අපි පෙන්වන්නට ඕනේ මට මේ කෙනෙක් පුද්ගලයෙක් කියලා පෙන්වනකොට මෙතන තියෙන මෙහෙම සිද්ධාන්තයක් නේද කියලා හිතට පිළිගන්න පුළුවන් මට්ටමකට. ඒස්ලෝමේ දක්හම් වස්නාර මේ විදිහට බලනවා. එතකොට යාත් නිරායාසයෙන් මේ පැත්තට නොවන මේ මම කියලා කියවට මෙතන තියෙන්නේ මෙහෙම ටිකක් නෙමෙයි කියලා. මෙහෙම බලන්න හිත සමාධි වෙනවා. යම් දවසක මේ ඕදානික කය මම කියලා හිතේ තියෙන සංඥාවට මේ කය මැච් වෙන්නේ නැති වෙනවා. මේක සතර මහා ධාතුයි කියන නෝනේනෝ මම කියන එක මේකට බැහැ ගන්නවා. දැන් මේ රූපය මෙහෙම තිබුණාම මම කියන හැඟීම හිතේ තියෙනකොට ඒක මේකට මැච් වෙනකොට හරියටම රූපය අඳ ගන්න පුළුවන් අපිට. මේ සතර මහා ධාතු කියලා බලන්නේම අපි හැම වෙලෙම වෙන මොකුත් හින්දා නෙමෙයි. සතර මහා ධාතුයි කියලා බලන නෝන එන්න මම කියලා සිහි කරනකොට මම කියන එක සැසඳෙන්නේ නැහැ. මම නෙමෙයි තෙන්දින් මෙහෙම දෙයක් කියන නෝනේ. දරුවා නැත්නම් අම්මා කියලා බලනකොට නෑ අම්මා නෙමෙයි එතන තියෙන්නේ මෙහෙම දෙයක්. ඒ කියන්නේ මේ කොටස් ටිකට මම අම්මා කිව්වට ඒ කොටස් ටිකේ ඒ කොටස්මනේ කියන නෝනේ. එන විදිහට පෙන්නන්න ඕනේ. එහෙම පෙන්නනකොට එයාම අරගෙන එනවා කිදේම ඒ නෝනම අරගෙන එනවා අපිව මේ රූපේ මම කියන තැනකින් හිත බහින්නේ. මේ රූපේ සත්‍ය පුද්ගලයා කියන තැනකට හිත බහින්නේ නැති වෙනකට. එදාට වර්ණ සටහන බව පේනවා. එන්නේ දැනකට එනවා. වර්ණ සටහන කියන එක සතිපට්ඨාන කායගත සති වැඩිමෙන් ඇති වෙන ප්‍රතිඵලයක්. වර්ණ සටහන කියන තැනට එනකොට ඔබතුමාට ටීවී එක ඇතුලේ කෙස්ලොම්නේ දස් බලන්න නැතුව වර්ණ සටහනක් කියලා බලන්න පුළුවන් මට්ටම. එදාට මේ හැම රූපයක්ම වර්ණ සටහනක් කියලා කියනවා කෙස්ලොම්නේ දස් බලන්න ඕනේ. එදාට මේ ස්පර්ශය මහ භූතයන් ස්පර්ශයක් නිසා මගේ ස්පර්ශයක් වෙන්නේ. කාම භූමියේ කිසිදු සංයෝජනයක් ඉතුරු වෙන්නේ නැහැ. රූපේ වර්ණ සටහනක් කියන තැනට අරගත්තාමයි කාමයෙන් අතහැරෙන්නේ. හරිද? ඒක කාමයේ නිසරණේ රූපය කියලා කිව්වේ. රූපයේ ඇත්ත දැක්කහම එතෙන්ට හිත දීලා තමයි කාම වස්තු පරිහරණය කරන්නේ. වෙනදේ අල්ලන්න පුළුවන් කියන එක අතහැරෙනවා. ඉතින් හරිද? මේ ස්පර්ශ වෙන්නේ මගේ කකුලයි කියන එක අතහැරෙනවා. ස්පර්ශ වෙන එකට ශනිකව නොවනේනවා පෙනෙන්දේට වෙනම නොවනේනවා. එයාට දැන් අපිට පෙනෙන්දේ ස්පර්ශ වෙන එකට අහු වෙලාම යන්න තියෙන්නේ. මේ දෙක බේරෙන සැරකට එන්න ඕනේ. ඒකෙන්ට ගේනවා සතිපට්ඨානෙන් වෙන මොකුත් ඕනේ නැහැ. ඔබතුමා අප්‍රමාදීව කායගත සතිය වඩන එක විතරයි කරන්න ඕනේ. ආධ්‍යාත්මික බාහිර දෙකෙන් හැම තැනකදීම පුද්ගල භාවයට සිහි වෙනවා. අපි අර මතකද බෙලිකුලිදා කතා කළේ ආශ්‍රම
නූපන් ආශ්‍රය උපදින උපන් ආශ්‍රය කියන්නේ. ඒකනේ දැන් මේ නූපන් මම කියන හැඟීම උපදින උපන් මම කියන හැඟීම වැඩි දියුණු වෙන විදිහටයි අපි මේ අද මෙහෙම බලන්නේ. එතකොට නූපන් ආශ්‍රය උපදින උපන් ආශ්‍රය කියන්නේ මේ කය දකිනකොට මම කියන හැඟීම නූපදින උපන් මම කියන හැඟීමක් තියෙනවා ජීවෙන විදිහට. මේ රූපය ඇත්ත වෙනවා. මේ රූප ටික සත්පුද්ගල හැඟීම නූපදින මේ රූප ටික සත්පුද්ගලික කියලා තියෙන හැඟීම ජීවෙන විදිහට රූපය ඇත්ත වෙනවා. ඒක මොන විදිහටද කියන්නේ කමක් නැහැ. අර්ථය ගත්තාම අවශ්‍ය මොකද්ද මේ රූපේ සත්පුද්ගලික හැටියට අලුතෙන් නොපෙනෙන්න මෙහෙම පෙනෙන කමක් තියෙනවා ඒක ජීවෙන විදිහට රූපයක් ඇති වෙනවා. ඒකට දහස් වශයෙන්ද අසුභ වශයෙන්ද කලාප වශයෙන්ද කුණපෝල වශයෙන්ද මොන විදිහට කියන එක ප්‍රශ්නයක් නෑ. අර්ථය යටි තියෙන. ඒකට මේ අර්ථය අනුව කරනකොට ඒ මොන විදිහට හිතන එකත් යොමුසෝ මානසිකාරය. හැම වෙලාවෙම ඒ විදිහට බලනකොට මේ කය සමන් කියන හැඟීමත් අයින් වෙලා මේ සැසඳෙන්න කියනවා තමන්ට. හිතට මැච් වෙන්නේ. එදාට මේ සත්‍ය පුද්ගලෝ කියන හිතේ තියෙන හැඟීමට తీරටි ගැලපෙන්නේ. තියෙන්නේ මෙහෙම එකක් මට හිතෙන්නේ මෙහෙම එකක් කියලා දැනෙන මට්ටමට එන මට්ටමක් වෙනවා. එතකොට මේ විඥානේ මේ කයතම දැක ගන්න ගැතිය අරගෙනවා. ආධ්‍යාත්මික පැත්තේ. යම් වෙලාවක මේ පෙනෙනදී මේ අපි කයත දැක ගන්න ගැතිය අඩු වෙනකොට මේ වර්ණ සටහනක් කියන මට්ටම පෙනෙනවා. පෙනෙනකොට විඥානේ මේ කය නිදහස වෙනවා. එතකොට මේ මම කියන හැඟීම Tamanට තේරෙන මේ කයින් පරිබාහිර. අන්න එදාට ආවම තමයි කාම ඉවරයි. එදාට මේ කයේ ස්පර්ශය සමන් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මේ රූපයක් වර්ණ සටහනක් පේන්නේ කියන එක ගත්තාම දැන් රූප මට්ටම. කාම නැහැ රූපයි. ඊට පස්සේ නෑ මෙහෙම අපිට වර්ණ සටහනක් පේනවා කියන තැනක තියෙන ස්පර්ශයෙන් හටගත්තු සංඥාවක් නේද? ඇත්තටම මේ කියන රූප සංඥාවක්. ස්පර්ශයෙන් හටගත්තු රූප සංඥාවක් කියලා බලනවා. සංයෝජනයන්නේ නැහැ වර්ණ සටහනක් වෙන්නේ කියලා. මම බලන්න වෙනවා නෑ ස්පර්ශයෙන් හටගත්තු වර්ණ සංඥාව. ස්පර්ශයෙන් තියුට ඒක නැති වෙනවා. ඒක ස්පර්ශයෙන් හටගත්තු රූප සංඥාවක්. ස්පර්ශයෙන් හටගත්තු ශබ්ද සංඥාවක් කියලා. බලන්න ඒක රූපේ නිසානේ අරූපය. නාම ධර්ම ටිකක අත්දැකීමක් නේ එන්නේ මට කියන එක බලන්න මෙහි රූපයක් හම් වෙනවා කියන එකත් හැටෙනවා. ස්පර්ශ නිරෝධ මේ වේදනා සංඥා නිරුද්ධයි නේද කියන එක බලන්න. අපි මෙහෙම බලනකොට මේ ස්පර්ශයෙන් හටගත්ත වේදනා සංඥා හතරෙම නිරුද්ධයි. කියලා බලන්න නිරෝධයට හට බලන හිත නඹුරනකොට නාම ධර්ම ටිකත් අතහැරෙනවා. ඔය වගේ අනුක්‍රමයෙන් නිවනට නඟුරු වෙනවා මිසක එකපාරටම අපි නිවනට වැටෙන්නේ. ඒ හින්දා බුදුහාමුදුරුවෝ කායගත සති පැනුවේ සතර මහා ධාතු කය ආත්ම කරගෙන ඉන්න කෙනාට මනෝමය සංකල්පයකින් ගන්න විචාරක බලයෙන් ගන්න නුවණ ජීවිතේට උරුපු දෙන්නේ ඇත්ත වෙන්නේ. හිතනකම් විතරක් ඇත්ත. හිතීම අතහැරපු ගමන් කයේ තියෙන මට්ටමයි ඇත්ත වෙන්නේ. අද මේ හැම වෙලාවෙම විඥානයේ බැඳිලා තියෙන තැනයි අපිට ඇත්ත වෙන්නේ. දැන් සතර මහා ධාතුවේ විඥානයේ බැඳලා තියෙන මෙතනයි අපි මොන වෙලා කියන්නේ හින්දා මෙහි මොන විදිහට කරුවත් අපිට මේක ඇත්ත වෙනවා. දැන් මේ මට්ටමට ගැලපෙන්නේ. මෙනෙහි කරනකොට අර මට්ටම මෙනෙහි කරනකොට පිට හිටින්න බෑ. ඒ හින්දා ඔය බලන තැන ඇත්ත ඔතන උත්තරය. ඔතෙන්ට එන්න ඕනේ. ඔතෙන්ට අපි අනුක්‍රමයෙන් පස් වෙනවා. ඒ හින්දා හුරු කරන්න සතිපට්ඨානේ කායගත සතිය. එතකොට කායගත සතිය අපි වඩන්නේ කොහොමද කියන එක අර්ථයකින් දාගත්තාම ඇති. අර්ථයකින් කියලා කියන්නේ බලන ක්‍රම ඕන තරම් තියෙන්නේ ඕන ක්‍රමයකට කමක් නැහැ. ඒ තමයි මොකද්ද? කය ආරම්භය උපන්න ආශ්‍රව ධර්මයක් තියෙන ඒක නූපදින උපන්න දේ ගෙවන නූපන්දි නූපදින. ඒ කියන්නේ රූපේ සතර මහා ධාතු කනබුන ආහාරයෙන් හැදෙන එකක් නම් ඒක අපිට නොපෙනේ දැන් ඇත්තටම පෙනෙන්නේ පුද්ගල භාවයකින් නා සත්ව භාවයකට නා. අපි දන්නවා මේ රූපේට හිත තබන්න ඕනේ මොන කොහොමද? උපන් සත්ව භාවයේ සත්ව පුද්ගල සංඥාව ගෙවෙන්න රූප සත්ව පුද්ගල සංඥාව නූපදින විදිහට මේ රූප පෙන්වන හැම රූපයක්ම. එතකොට මේ කයටත් එහෙමයි.
ඒ විදිහට පෙන්න ඉන්නකොට තමයි මේ පැත්තෙන් මේ මොහොතේම පුද්ගලයෙක්ම සත්‍යයක්ම කියන ගතිය අඩු රාශියක් වෙනවා කියලා කියන්නේ. අඩු වෙනකොට මේ වර්ණ සටහන මතුවලා යන ඉතින් වෙන කිසිම මෙලොවට නැහැ. දැන්ට වර්ණ සටහන කියන දැනක හිත නෝරන්න සිනෙක්ම කියන තැනට ගහගෙන යන්නේ. මේ කයට මෙහෙම දැකගන්නේ සංයෝජනේ බලවත්. සංයෝජන අඩු වෙන වර්ණ සටහන කියන තැනට ආවහම කාම භූමිය කියන එකක් සමට අදාළ නැහැ. ඒ කියන්නේ මේ සතර මහා ධාතු ඇතුලේ නෑදෑයෝ පුද්ගල සත්‍යෝ ඉන්නවා කියන එකක් හිතෙන්නේ නැහැ. ඒකදී දෙකටකින් ඔබතුමා අපිට සංවර වෙන්න වෙනවා. බහැර කයින් හැම වෙලේම ඥාන දර්ශනය ඇති වෙන විදිහට මෙහෙ කරන්න ඕනේ. ආධ්‍යාත්මික කයින් චිත්ත සමතය ඇති වෙන විදිහට මෙහෙ කරන්න වෙනවා. ඒ කියන්නේ යද්දි වැඩ කටයුතු කරද්දී සත්‍ය නිමිත්ත පිටට බාගෙන පුළුවන් තරම් හිත එහාට මෙහාට දුවන ගතිය වලකින විදිහට උපාය කරන්න වෙනවා. සත්‍ය නිමිත්ත දිහාගෙන මේ කයට කය නුවණින් බල යනවා. ඊට පස්සේ බහැර කන් ඥාන දර්ශනය ලැබෙනවා කියලා කියනකොට ඔබතුමාට අපේ ජීවිත හැදිලාම තියෙන්නේ බාහිර මිනිස්සු ඉන්නවා කියලා. නමුත් අපි පෙන්වන්න ඕනේ බාහිර මිනිස්සු ඉන්නවා නෙමෙයි. බාහිර රූප ශබ්ද අරමුණු හම්බ වෙනකොට ඒකට මිනිස්සු සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා අපි හිතුවෙන්න අපිට ඉන්න බව තේරෙනවා. අපිට තේරෙනවා හැබැයි එතන තියෙන මෙහෙම දෙයක් කියලා පෙන්වන්න ඕනේ. පොඩි වෙනසක් කියන්නේ දැන් අම්මා ඉන්නවා කියලා ඔබතුමාට තේරෙනවා. ඒකට අම්මා ඉන්නවා කියලා. එතකොට ඔබතුමා මොනින් දන්නවා කනබුන ආහාරයෙන් ලැබුණු සතර මහා ධාතු රූපෝමිත ඇක්සිඩන්ට් පිට දෙනකොට මේ අම්මා කියලා තමන් හිතපු නිසා ඒ රූපේ දැන් අම්මා වගේ ඔබතුමාට දැනෙනවා. හැබැයි ඔබතුමාට දැනෙන ඔය ගතිය ඔබතුමා හදාගත්තේ මේ වගේ ඇහැට පෙනෙන රූපයකට මේ මගේ අම්මා නේද කියලා තණ්හාවකින් දුෂ්ට වශයෙන් හිත හසුරපු කම හින්දා ඔබතුමාට දැනෙනවා. ඔබතුමාට දැනුණාට දැනෙන දේ තියෙන දේ නෙමෙයි. දැනෙනවා හරි මට දැනුණාට එතන තියෙන මෙහෙම දෙයක් නේද කියලා පෙන්වන්න ඕන. තේරෙනවද? ඊට පස්සේ අපි කියමු වැඩට ගියාම ආසිකා තේරෙනවා මතක් කරගන්නවා. එතකොට ඒ රූපය ඉදිරියට ආවම මෙයා සිතාරන්නේ කියලා ඔබතුමා හිතුවම මොන දැන් ඔබතුමාට ඒ රූපේ මෙහෙම පෙනෙන බව හැදුනා. ඔබතුමාට දැනෙනවා. ඔබතුමා දන්නවා දැන් මට පෙනෙනවා. පෙනුන හැටි ගන්නවා. එහෙත් රූපේ හම්බෙච්ච තැනට මම මෙහෙම හිතපු හින්දා ඒ රූපේ පෙනුන දෙයට මම හිතපු කම හින්දා මට මෙහෙම පෙනෙනවා. හැබැයි මට මෙහෙම පෙවුනට එතන තියෙන මෙහෙම දෙයක් නේද කියලා. පෙනෙන දෙයට ඔබෙන් පැනලා ගිහිල්ලා තියෙන දෙයක් ගන්නවා. එතකොට ඔබතුමා එකතන භාවනා කරනකොට එකතන ඉඳගෙන ඉන්නකොට ඔබතුමාට සිහි වෙනවා වැඩකොල්ල යාළුවා. සිහි වෙනකොටම ඇසිරි පිටට ආව මේ රූපෙට මේ නම හරි ගම හරි කියලා අහවල් නම අහවල් යාළුවා කියලා ගලපෙන්න ඒ රූපය යාළුවා වගේ මට පේනවා. මට සිහි වෙනවා. මට මෙහෙම සිහි වෙනදී ඇටිච් හැටිත් පේනවා. ඇසිරි පිටට මෙන්න මෙහෙම වස්තුවක් ආවා. ඒකට මම මෙහෙම හිතුවේ. ඊට පස්සේ මට මෙහෙම පෙවුනට එතන තියෙන මෙහෙම දෙයක් නෑ. කියලා බලන්න එහෙ පුද්ගලයෙක් ඉන්නවා සත්‍යය ඉන්නවා කියලා දැක ගන්න ගැතිය අඩු වෙනවා. බාහිර නැගෙන ගැතිය අඩු වෙනවා කියලා කියන්නේ මෙහෙම විරසලා තියෙන. මෙහෙම විඥානයේ කයට දැක ගන්න එකයි මේ අඩු වෙන්නේ. අපි යාළුවා කියලා මෙහෙට නැඹුරු වෙනවා කියලා අපිට තේරෙන්නේ ආධ්‍යාත්මික පැත්තෙන් හිත කයට දැක ගන්නවා කියන්නේ. කයට දැක ගන්න කය මමම වෙනවා. අපි අරහිම බාහිරයට හිත බහින්න අඩු වෙනවා කියලා කියන්නේ අඩු වෙනවා වගේ පේනකොට අපිට වෙලා තියෙන්නේ මෙහෙ. මේ හිත මෙහෙට දැක ගන්න එකයි අඩු වෙන්නේ. මේ කය ඇත්තේ නෙකයි අඩු වෙන්නේ. ඊට පස්සේ මේ ශරීරය බලනවා මේ අරෝග්‍යම න්‍යාය කරනවා. ඇහැට මේ පෙනෙන රූපෙට මම කියලා හිතුවහම හිතට පේන්නේ මේ කය මම වගේ. හිතට පේනවා මේ කය මම වගේ. හැබැයි ඒක මේ කය මම වගේ පෙනෙනකම ඇති වුණේ මෙහෙම නෙවෙයි. ඇස් ඉදිරියට ආපු වස්තුව හොඳට පේනවා. වස්තුවේ ඇත්ත මගේ ඇත්ත නෙමෙයි. මගේ කය නෙමෙයි. බත්තා වකුණු වැටෙන හැදුණු අනුබුන ආහාරයෙන් හැදුණු මේ ශරීරය.
එස්ප්‍රමේදත් හෝ කුණප වශයෙන් හෝ කුණ ආකාරයකට සත්පුද්ගල නොවන සිද්ධාන්තය පෙන්නලා ඒ රූපෙට මම කියන තැනකින් හිත නැඹුරු කළා. හිත හැසිරෙව්වහම මේ පෙනෙන්නේ හිතුවේ දෙක එකතු වෙලා මම කියන තැන දැනගත්තා. දැන් මම කියන දැනගැනීමක් ඇතිලා තියෙනවා හිතට. හැබැයි හිතට මම කියන දැනගැනීම ලැබුණේ පෙනෙන දෙයට නිබඳු අදහසක් එකතු කරපු ප්‍රමාණයට. එහෙම මම කියලා කෙනෙක්දි මෙතන තියෙන රූපයක් මේක නෙවෙයි කියලා කියනවා. එකතන දෙකෙන් ඉන්න හැම වෙලාවකම තමන්ට තියෙන පුද්ගල සත්‍යයේ හැටියට මම හැටියට පෙනෙනවා. ඒ පෙනුම හැටි ඇති වෙච්ච හැටි පෙනෙනවා. නමුත් ඒ පෙනුමට තියෙන සැබෑ සත්‍යයට මේකයි කියලා පෙනෙනවා. ඔහොම බලන්න බාහිර ආයතන ටික නිසා සත්‍ය පුද්ගල හැඟීම බාහිර සත්‍ය පුද්ගල ඉන්නවා කියන හැඟීම අනුක්‍රමයෙන් ස්කන්ධ ටිකකුයි කෙලෙස් ටිකකුයි නිසා තමන්ට ඇවිල්ලා තියෙනවා. මට දැන් හිතන්න පුළුවන් වැඩ පොලේ බොස් ඉන්නවා, යාළුවා ඉන්නවා, අහවලා ඉන්නවා, එතකොට මැක්ඩොනල්ඩ් ගියාරේ හම්බුණා කියලා තමයි හිතන්න පුළුවන්. මට හිතන්න පුළුවන්. එතකොට මට එහෙම පුද්ගලයා හම්බ වුණේ ඒ පෙනෙන ටිකට තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ටිකත් එකතු කරලා නෙමෙයි හම්බුනේ. මට මෙහෙම හම්බ වෙද්දි එතන තියෙන මෙහෙම ශුන්‍යතාවයක්. ඒක කියලා බලන්න යනකොට ඔක අකණ්ඩව කරන්න වෙනවා. ටිකක් කරනකොට සමාධිගතිය අඩු වෙනවා. ආයෙත් මෙනෙහි කරන එක නතර කරලා සති නිමිති තියාගෙන ඉඳගෙන ඉන්න ඉරියව්වේදී ආනාපාන සතිය ටිකක් වඩනවා. චිත්ත සමතය කියන ටිකක් කරනවා. අපි අර මොකක් හරි අනකොට බැටරිය බහිනවා වගේ ආයෙත් බැටරිය charge එක ගන්නවා මේක පේන්න සමාධිය ඕනම. හරි. දැන් සමාධිය නැත්තම් පේන්නේ බොහෝම අමාරු හරියට එක්සර්සයිස් කරන මැෂින් එකක දුවනවා. හරි. ඊට පස්සේ ආයෙත් සමාධිය උදව් කරගෙන ආයෙත් අර විදියට බලනවා. ආයෙත් ඔය විදියට කරනවා. ඊට පස්සේ නැගිටිනකොට සති නිමිති එක තියාගන්න. හිත තියාගෙන හැම වෙලාවෙම කුම්භෝක්ම කායනම විදියට මේ කය බින්දෙන කලයකට උපමා තබා ගන්නවා. ඒ කියන්නේ කලයක් බින්දලා යනවා වගේ විඥානය නිරුද්ධ වුණොත් ඉදිරියලා විල්ලා පුපුර උදාව ගන්න සත්‍යයට පත් වෙන බින්දින රූපයක් නේ. ඒකෙන් කියනවා මේ කයට යන්න බෑ. කියන්න බෑ. කරන්න බෑ. ඒකට දැනුත් යෑමේ කිසිවක් කරන්න බැරි කය. මේ කයට නිම්ම කියන්න එපා මම යනවා කියන දැනට. මේ කය යනවා ක්‍රියාව කරනවා කියන දෙයට ඒක කියන්න එපා. මේ කය යන්නේ බැරි මම නෙවෙයි. මේ කය ඇසුරු කරගෙන පවතින සිත නිසා මේ කය කෙලවීම වෙනවා නේද? කියලා බලන්න හැම වෙලේම පේන ඇහෙන මේ යෑමෙන් කරන ක්‍රියාදාමයේ හිතේ ලක් කරගන්නවා. කයට මේක කියන්නේ නැතුව. යන එනකොට ඒ විදිහට පේන්න උපාය කරගන්නවා සති නිමිති කරනවා. ඉඳගෙන ඉන්නකොට බහැර ආයතනේ සත්‍ය පුද්ගලයෝ හෝ වටිනා දේවල් තියනවා කියන එක හොඳට නුවණින් බලන එහෙම තියනවා ඉන්නවා වටිනවා කියලා මට පේනවා. පිරුණු හැටි පේනවා. ඒක හැදුනේ පිරුණු හැටියට තමයි පේස් ටිකක් තිබ්බහින්ද මට පේනවා. දැන් හන්තුරුවම ඉන්නවා කියලා පේනවා. දැනෙන කාටද? තමයි. ඒ දැනෙන්නේ හිම පිළිගන්නේ. අපි කියමු බුදුමාට තේරෙනවා අම්මා ඉන්නවා කියලා. අපි හිතනකොටම වෙනකට ඒක ඇත්ත වෙනවා. අම්මා දුන්නා තමයි. අම්මා දැක්කම ස්වයං. කියන අපි ඇත්ත වෙලා හිතාගෙන යනකොට පිළිම අපි සංයෝජනයේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. අපිට අම්මා ඉන්නවා කියලා තහවුරු වෙනවා. ඒක අනිත්‍යයට යනවා කියලා කියන්නේ අම්මා ඉන්නවා කියලා තේරෙනකොටම එහි අම්මා ඉන්නවා කියලා තේරෙන කම හැදුන හැටි අල්ලගන්නවා. අර මම කිය අම්මා නැහැ කියනවත් නෙමෙයි ඉන්නවා කියනවත් නෙමෙයි හැදෙන හැටි බලන්න. කොහොමද ඉස්සෙල්ලාම රූපිතිය සැබෑ තත්ත්වයක් නෝ සත්‍යපට්ඨාන පෙන්වන්නේ ඒක. ඒකකොට ඒකෙන් විවර කරලා පෙන්නනවා මෙන්න මෙහෙමයි රූපය ඇත්ත. එහෙනම් මෙහෙම රූපයක් තිබුණාම මට අම්මා කෙනෙක් නැතිව තේරෙන්නේ කොහොමද? ඒකකොට පෙන්වනවා වේදනාපච්චය තණ්හාපච්චය උපාදානපච්චය බව. මේ අම්මා ඉන්නවට දැනෙන කමට හේතුුනේ ওই වගේ කෙනෙක් ටිකට මෙන්න මේ ගතිය එකතු කිරීම. මේ ටික කියනවා. ඒ කියන්නේ ඒ රූපෙට කැමැත්තකින් මේ මගේ අම්මා කියන සහගතව අපි හිත හැකලෙවුවාම අම්මට මම කැමති වගේ දැනකින් තමයි අපිට දැනෙන්නේ.
අපි සිහි කරන්නේ අපි ගාව ඒ රූපයයි ඒ ස්කන්ධ ටිකයි දෙකම එකතු වෙලා ලැබුණු අත්දැකීම මේ ප්‍රතිපලයි අපි ගාව තියෙන්නේ. අම්මා කියන්නේ. අපි දෙලින්ම සිහි කරන්නේ හැදුණු දේ අම්මා. මේ අම්මා කියන එක සිහි කරන්න පුළුවන්කම හැදෙන්න කොටස් දෙකක් එකතු වෙලා. චක්කු බලික රූපේ රූපය චක්කු විඥාන තින්නසගති පසු රසපච්ච වේදනා කියලා විපාක ස්කන්ධ ටිකකුත් එකතු වෙලා. වේදනාපච්ච තණ්හා තණ්හාපච්ච උපාදානක කෙලස් ටිකකුත් එකතු වෙලා. ඔය විපාකයි ඔය කෙලස් කියන දෙකේම එකතුව තමයි මට සිහි කරගන්න පුළුවන් සිද්ධාන්තය හැදුණු තැනම කියලා සිහි කරගන්න. එතකොට මෙහෙම සිහි කරගන්න පුළුවන් සිද්ධාන්තයක් මා තුළ නිර්මාණය වෙච්ච සිද්ධාන්තය පේනවා. මෙහෙමයි හැදුනේ කියලා. ඒක සිද්ධිය එකයි සමුදය ධර්මානුපස්සීව ඇතිවීම හෝ පෙන්වන්නේ. හරිද? වය ධර්මානුපස්සීව නැතිවීම හෝ පෙන්වන්නේ. නෑ එතන තියෙන කන බොන ආහාරයෙන් හදපු සතර මහා ධාතුව ඒකට මම කියලා පුද්ගලික හිතපු හින්දා නේද මේක මෙහෙම ඇති වුනේ කියලා පෙන්වනකොට අම්මා කියලා සත්‍ය කියලා බැලුවේ නැත්තම් මට මෙහෙම පේන්නේ නැහැ. සීනක බලනකොට නැති වෙනවා. සමුදේ වය ධර්මානුපස්සීව ඇතිවීම නැතිවීම හෝ බලන්න. දැන් මේ බලන්නේ මොකද්ද? සමන්ත මේ ලෝකයේ ඇතිවෙච්ච හැටි, කය ඇතිවෙච්ච හැටි, අම්මා ඇතිවෙච්ච හැටි. ඉතිවිලා කරන්නේ නෙමෙයි සමුදේ ධර්මානුපස්සීව, වය ධර්මානුපස්සීව, සමුදේ වය ධර්මානුපස්සීව. ඒ කියන්නේ ආධ්‍යාත්මික කය බලනවා. විදියම ඉමමේව කායයන් යථාතිතය යථාපනික ධාතුසෝ ප්‍රතිපද. ධම්ම කියලා සිහි වෙනකොටම දැන් මේ අම්මා කියලා සිහි වෙන පංච උපාදානස්කන්ධය අධ්‍යක්ෂයෙන් ඇතිවෙච්ච හැටි බලන්නේ අපි. රූප පෙන්වනවා අත්‍යමස්මින් හය පාටුවිලා. අත්‍යමස්මින් ඒකයි. හරි. ඒකයි පාටුවි ආපෝ තීජු වායු සතර මහා ධාතු වෙනවා. ඒක කල්ලා වෙනවා. ටික මුල් කල්ලි ටිකක් බලන්න වෙනවා මහන්සිය. එහෙම තියෙන තැනකට තණ්හා උපාදාන කියනකොට සමන්න පුළුවන් අර්ථ දක්වත් කමන්නේ කෙනෙක් මට්ටමට. උපාදානයේ කියන සත්‍ය පුද්ගලයේ කෙනෙක් කියන ගති ආරෝපණය කරගැනීම. සංහව කියන්නේ ඒ රූපය අරගෙන හොඳයි කැමති කියන ගතිය. ඒ රූපයට කෙනෙක් නැත්නම් කෙනා කියනකොටම අපි ඒක අම්මා කියනකොටම කෙනෙක් වෙනවා. කෙනා කියනකොටම අම්මා. අම්මා කියන්නේම කෙනා කියන සංඥාව. රසවාද උපාදානයේ නියෝජනය වෙන්නේ. අම්මා කියන අම්මට අම්මා අපට උදව් කළා හරියට කියන වගේ තැනකින් ඒක බැලුවහම අර සතිපට්ඨාන ස්කන්ධ ටික විවර කරලා දෙනවා. සංහව උපාදාන කියන gati ටික හසුරගත්තාම ඒක අපේ හිතේ තියෙන. මේ වගේ පුද්ගල භාවයේ කැමැත්තයි කියන gati දෙක පිළින පැත්තට නඹුරු කළාම ওই දෙකේ අර්ධකේම අපිට එනවා පිනෝදී අම්මා අනේ අම්මා හොඳයි. ඒකට මෙහෙම නේද මට මේ ලෝකයේ ඇති වුණේ අම්මා ඇති වුණේ කියලා බලනවා. ඊට පස්සේ වය එතන තියෙන සත්‍ය මහා ධාතු. ඒකට මම අම්මා කියලා හෝ කැමැත්තෙන් හිත හැදුවේ නැත්නම් මට මේ ඒ රූපය අම්මා කියලා පේනකම වෙන්නේ නැහැ. කියන තැනකින් බලනවා. එතකොට තමන් හොඳට දන්නවා එහි අම්මමයි කියලා දැසගන්නේ. ඇත්ත කරගෙන හිතන්න යන්නේ නැහැ. එයා දන්නවා මේ රූපෙට මෙහෙම කෙලෙස් එක්ස්නට ඒ රූපය අම්මා කියලා පෙනෙනකම මා තුළ ඇති වෙනවා. කියලා දන්නවා. ඒකවල මට දැනෙන්නේ බාහිර අම්මා ඉන්නවා වගේ කියලා දැනෙනවා. ලෝකෙ හැදෙන හැටි දන්නවා. ඒ පෙනෙන දෙයට කෙලෙස් එකතු නොවුනොත් ඒ රූපය අම්මා කියනකම මා තුළ ඇති වෙන්නේ. එතකොට බාහිර අම්මා හෝ තව දේවල් තියෙනවා කියන ගතිය ඒ විදිහට හැදෙන්නේ නැහැ. කියලා දන්නවා. ඔහොම ලෝකයේ ඇති වෙන හා නැති වෙන ටික රූපයක් පෙන්වනවා. ඒ නිසා සමුදය ධර්මානුපස්සීව වය ධර්මානුපස්සීව මේ කයි නිසා තමන්ට සත්පුද්ගල භාවයක් ඇති වෙච්ච හැටි ලෝකයේ ඇති වෙච්ච හැටි නැති වෙච්ච හැටි ඇති වෙන නැති වෙන හැටියට බලනවා. ඔය විදිහට සිහින යාළුවෙක් කියලා සත්‍යයක් කියලා පුද්ගලයෙක් කියලා හම්බ වෙන හැම සිද්ධාන්තයකට ඕම බලනවා. අචේතනික වස්තුවක් මහ භූතයන් නිසා සතර මහා ධාතු ටික අවකාශ ධාතුවේ දැන් මෙහෙම පිළිපලා හිටින්නේ කියන හැටි නේද මේ පන්නේ කියන්නේ. අපි හිතන ගන්න මේ වර්ණ සටහනක නෙමෙයි. මේ වර්ණ සටහන පෙන්වන්නේ මොකද්ද? අවකාශ ධාතුව තුළ සතර මහා ධාතු දැන් පවතින්නේ මෙහෙමයි කියන එක. ඒකයි එහෙම බලන්නේ වෙන මොකද නෙමෙයි මම අල්ලන්න ගියොත් මෙහෙම පෙන්වන සතර මහා ධාතුවේ ඇඟි වදින්න කියන නුවණ යාට දෙනවා ඒකට.
දැන් අපි වටසටහනක් කිව්වොත් ඒකේ වදිනකොට පෙනෙන දේ තුළ මෙහෙම සිද්ධාන්තයක් නිර්මාණය කරලා පෙනෙන්නේ කියන නෝන තියෙනද වදිනකොට පෙනෙන දේ වදිනවා කියන තැනට ඉඳ මිසක උත්තරයක් නෑ යාට. ඒ තේරුමට වටසටහනක් කියලා එහෙනම් ඒකේ වදිනකොට වදින්නේ මොකද්ද කියන එකට හිතින නෝන අල්ලා දෙන්නේ. ඒක දැන් තේරෙනවා මට. එතකොට පෙනෙන වර්ණ සටහන බලන්නේ අවකාශ ධාතුව තුළ මහ භූත ටික දැන් මේ විදිහට පෙනී හිටින්නේ කියන හැඩය දෙක මේකෙන් දෙන්නේ. එතකොට දැන් මේ වර්ණ සටහන උදව් කරගෙන තියා මහ භූත ටික බලන්න. එතකොට එයා දන්නවා මම පෙනෙන දේ තැන ඇල්ලුවොත් පෙනෙන දේ මේ විදිහට නිර්මාණය වෙලා තියෙන මහ භූත ටික යටහැපෙන්නේ. ඒක නෝනේ නෝ. හැම වෙලේම මේ වර්ණ සටහන බලන්නේ කොහොමද? මේ විදිහට අවකාශ ධාතුවේ සතර මහා ධාතුවේ පිළිපැදින හැඩි මේ පිළිගන්නේ කොට. ඒක දැන් එහෙමලට අල්ලන විශ්වාස කියලා නේද? අම්මා කියන්නේ කොහොමද ඇල්ලුවම අහු වෙනවා කියන්නේ. දැන් මේක වර්ණ සටහන ගන්නකො දැන් මේක මම වර්ණ සටහනක් කියන්නේ කරන්නේ. අවකාශ ධාතුව තුළ මහා භූත ටික දැන් රාශි වෙලා තියෙන හැඩි මේ පේන්නේ. දැන් මට හැඩේ පේන හැබැයි මම මොනවද මොකද්ද මෙහෙම හැඩයක් පේන්නේ අවකාශ ධාතුව තුළ මේ විදිහට මහා භූත ටික රාශි වෙච්ච එකේ පණිවිඩයක් කියන්නේ. ඒක දන්නවා මම පේනදී අල්ලන්න ගියොත් අහුවෙන්නේ මේ විදිහට පෙන්නලා ඉන්න කෙනා යන්නේ මහා භූත ටික. ෆෝන් එක ගල්වා නෙමෙයි. ෆෝන් එක පෙරෙන තැනට මම ෆෝන් එක කියලා ගන්නේ. හරි. ඒ විදිහටයි අතේ තියෙන ෆොටෝ ලක්ෂණ කරන්නේ. එහෙම බලනකොට ඒකෙන පාණි දෙන්නේ මහ භූත ටිකට. එතකොට එයා පැටලෙන්නේ වර්ණ සටහන මේ වර්ණ සටහන කියලා දැම්මම අල්ලන්නත් පුළුවන්. පේන්නේ උත්තරේ බලන්නේ අපි වර්ණ සටහන විතරක් කරන ගැළපෙන්නේ. නමුත් දැන් අර විදිහට පෙන්වුවහම කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ පේන දේ උදව් කරගත්තේ මහ භූත ටික දකින්න. මේ පේන දේ උදව් කරගත්ත පුද්ගලයන්ගේ මහ භූත ටික දකින්න. අන්තිමට කායගත සත්‍යයේනෝයි ධාතු වශයෙන් ඔක්කොගෙම අපේ සිහිනුවර කියලා තියෙන එකම දැනග රූපය ඇත්ත දකින්න. නබෝ දවසකින් අපිට දැනෙන්න ගන්නවා. කිසි දවසක බාහිර ආරම්භය ලෝකයක් නැහැ. බාහිර ආරම්භය ලෝකයෙන් ඇති බව අපිට පේන බව සකස් වෙනවා. වෙනසක් තියෙනවා. ලොකු වෙනසක්. බාහිර ලෝකයක් තියෙනවමයි කියන කම හා බාහිර ලෝකයක් තියෙනවා කියන කම මට දැනෙන්න කැමති වෙනවා. එතෙන්ද ඔබතුමාට දැනෙනවා කාර් තියෙනවා වාහන තියෙනවා ගෙවල් තියෙනවා මිනිස්සු ඉන්නවා. ඒක ඔබතුමාගේ දැනෙනවා. ඔබතුමා මෙතෙන්දී පරිශ්‍රණය කළා. ඒක ඔබතුමාට පිළිතෙන්න පුළුවන් සත්‍යයක් වෙන්නේ එහෙම එකක් නැහැ කිව්වේ නෑ. ඔබතුමාට දැනෙන කම බුදුහාමුදුරු දේශනා කරන ওই දැනෙන කම ඇති කරගත්තේ මේ. ඊට පස්සේ කියනවා ඔය කොහොම දැනෙන කම තුළ තියෙන දුක වලට මේ ධාතු විකරණව වෙන වෙන ගන්න වලට ඔය දැනෙන කමට රිදෙනවා. ආහාර කරනවා, දී කරනවා, මනස්වා සාස්ත්‍ර කරනවා කියලා. ඒකින්ද ඔය වගේ දැනුම් පරිසරේ නැහැ වෙන්නේ. ඒකින්ද ඔය හිතන බලන්න ඔය දැනුම ඇතිවෙච්ච හැටි බලනකොට ඔයාලට මොනෙනවා ඔය වගේ දැනුමට අයිති නැති පෙන්නේ නැහැ ටිකකට ඔයා කෙලස් ටිකක් එකතු කරලා මෙහෙම දැනුම හදාගත්තා. කියන ටික එනකොට මේ පැත්තේ කාරකක් තිබුණා නෙමෙයි රූපයක් වෙනෝනේ ඒ රූපෙක මහ භූත ටික අවකාශ ධාතුව තුළ පිහිටි හැරසටහනයි වුණේ. ඒකටම කාරකක් කියලා හිතුවාම මෙච්චර වටිනවද වේකම මෙච්චර වටිනා කාරකයක් දැනුම ආවා. මහ අවකාශ ධාතුව අවකාශ රාශි වෙච්ච මහ භූත රූපේ හැඩේ මට වටිනා කාරකයක් ඇතුළේ පේනවා. මට පේනවා. නමුත් හැදෙන්නේ ඔබතුමාට පේන වටිනා කාරක නෙමෙයි. බාහිර ආපෝ ධාතුව යන දෙමින් පටවි ධාතුව කුඩු කරගෙන යන්න පුළුවන්. හරිද? තීජෝ ධාතුව දෙලින්නේ පටවි ධාතුව කුඩු වෙන්න පුළුවන්. ධාතු විපරිණාමයක් වෙන්නේ. හැබැයි එතකොට ඒ සතර මහා ධාතු කියන ඔබතුමා නිර්මාණය වෙලා නම් කාට හෝ කියලා. ඔබතුමාට පේන්නේ ඔබතුමාගේ කාර්යවල කරන එකයි. ඒ දුක නිදෙන්න. ඒ හින්දා මේ ලෝකයේ කියන දුක කියන්නේ. ඒකට ඔබතුමා හැම වෙලාවෙම බලන්නේ ලෝක නිරෝධයට කියලා කියන්නේ මෙහි සතර මහා ධාතුයි කියන්නේ ඒ ආරම්භය කැමැත්ත ඇති වෙන්නේ
ද්‍රව්‍ය කාරණා ඇති වෙන විදිහට හිතලා මම තුල දෙන්න මගුල නැගුණා. අන්තිමට උත්තරයක් වෙන කාලයක් යනකොට ආර්ය දර්ශන සහ අනාර්ය දර්ශනයේ තියෙන එක ගොනු වෙන උදේට. මේ විදිහට සමාතුල ලෝකේ හදාගෙන කෙනාට බාහිර වටිනා දේවල් තියෙන පුද්ගලයෝ ඉන්නවා කියලා පෙනෙද්දී මේ විදිහට පෙනෙනකම හැටි වෙලා තියෙන මෙහෙම නේද කියන එක අහලා නැහැ. සත්‍ය ධර්මය අහලා නැහැ කියලා කියන්නේ. සත්පුරුෂ ධර්මය අහලා නැහැ කියන්නේ ලෝකේ හැදෙන හැටි අහලා නැති හින්දා. එයා හිතාගෙන බාහිර එහෙම දේවල් තියෙනවමයි කියලා ආයතන හයට නඹුරු උපාදානව අල්ලගෙන ඉන්නවා. ආයතන හය උපාදාන කරගෙන ඉන්නවා. එතකොට නිදෙන්නේ කවදාවත් ආයතන හය. එයා ඒ කියන්නේ ආයතන හය උපාදාන කරගෙන ඉන්නේ මෙයාට මට මෙහෙම පේනකොට ඇත්තටම රූපෙ පැත්තෙම තියෙනවා. ශබ්ද පැත්තෙම තියෙනවා කියලා නඹුරු වෙලා ඉන්නවා. ඒකට ඇහැ උපාදාන කරගෙන කන උපාදාන කරගෙන ඉන්නවා කියලා කියන්නේ ඒකට. අනාර්ය දර්ශනයේදී කෙටියෙන් කතා දර්ශන දෙක. බාහිර මිනිස්සු ඉන්නවා, ගෙවල් තියෙනවා, වාහන තියෙනවා, කඩ තියෙනවා කියලා තේරෙන කම තමයි අනාර්ය දර්ශනය. ආර්ය දර්ශනය කියන්නේ බාහිර ගෙවල් තියෙනවා, මිනිස්සු තියෙනවා, කඩ තියෙනවා, පුද්ගලයෝ ඉන්නවා කියලා මට දැනෙනවා. මට දැනෙනවා. ඇත්තටම අත්දැකීම ඒක ඔබට එහෙම දැනෙනවා. ඔබට එහෙම දැනෙනවා. මටත් එහෙම දැනෙනවා. අපි තුන් දෙනාම මට දැනෙනවා මෙහෙම කියලා දැනෙන්න තුනවා අපි තුන් දෙනා හිතන්නේ ඇත්තටම මෙහි තියෙනවා. ඒක අපි තුන් දෙනාම පොර කරනවා මෙහාට. ඒ විදිහටම අපි අපෝ සතර මහා දාපට යනවා යාකට. නමුත් අපි තුන් දෙනාම යම් දවසක එහෙම තියෙනවා මට දැනෙනවා. කියන තැනකට බලලා මේක හැමදාම ওই මට්ටමේ ඉන්නේ. ඔය ගතිය හිතෙන් මෙහාට නැඹුරු ආපහු මහ භූත පැත්තට යන එක නතර වෙන දවසක් තියෙනවා. එදාට මේ ගතිය ආශ්‍රමිකතුන හිත විදිනවා කියලා කියන්නේ. මෙහි වස්තු තියෙනවා කියලා පෙනෙන ගතිය නැති වෙලා යනවා. වටිනවා කියලා දැනෙනකම නැති වෙලා යනවා. එදාට මේ ආධ්‍යාත්මික වල බාහිර මේ රූප අතර මුල් දෙයක් උඩුපට්ටම් වුණත් ඒ තුල නැති වෙන දෙයක් හැමෝගෙ තිබුණේ. බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ සරත් නුවර ගිනි අරගෙන එනකොට ඒකේ නැති වෙන තිබුණ මගේ නෑ. ඒක නැති වෙන්නේ නෑද මගේ නෑ. නමුත් අපි මේ මෙල්බන් නගරේ ගිනි අරගෙන එනකොට නැති වෙන දේවල් කියලා දුක් වෙන අය ඉන්නවා. කියලා වෙනසකට තියෙන මොකක්ද? මෙල්බන් නගරේ මෙහෙම දේවල් කියනවා මෙහෙමයි ඉන්නවා කියලා මන් තුල හැදුණා කියන නුවණ දැන් නැති හින්දා තියෙනවා කියපු දෙයක් නැසකොල තියෙනවා නේද යම් වෙලාවක මෙන්න නගර තියෙනවා මෙහෙම ආයෙත් තියෙනවා මෙහෙම දේ තියෙනවා කියන එක මට නේද දැනෙන්නේ කියලා බල මෙහාට නැඹුරු වෙන ගැතිය අඩු වුණා නම් මේක මේ පැත්තෙන් ගැලවිලා මම හැමදාම මෙහෙම පිළිපිලින් තියෙනවානේ මටයි දැනෙන කියන තැනකින් තියෙනවා මට හිතින්නේ නැහැ පාහිරේට නැඹුරු වෙන ගැතිය නතර වෙන්න මට දැනෙන්නේ කියන තැනින් පෙන්න බාහිරට නැඹුරු බාහිර තියෙනවා කියලා මට දැනෙනවා ඒකද ඇටිවිච් හරි ඒක එතනකින් සංකල්පේ නතර වෙන්නේ මේ ඉන්න මෙහෙවිලා බලන්න කියලා කියන්නේ මේක නගර කියලා යමක් තියෙනවා කියලා මට දැනෙන්නේ කියලා මනෝමය නතර වෙන ඒක ඇටිවිච් හැටි බෙදලා වෙනවා ඇසිඩිකට තාවා නම් යමක් වෙනවා එතන ඇහැ මෙහෙම එකක් ඇසිඩිකට තාපු රූපේ මෙහෙම එකක් ඒ දෙන්නේ සහගත විඥානය මෙහෙම එකක් ඒ ස්පර්ශය මෙන්න මෙහෙම එකක් ඒ උපන්න වේදනාව මෙහෙම එකක් ඉබ්බදු ධර්ම සාහයකට තණ්හා කළා කියන්නේ මේ වටිනාකමකින් බැලුවා. ඒක සිතුවිල්ල, චෛතසිකය. අත්වද උපාදානය කියන්නේ ලස්සන ගොඩ නැගිලා. නැත්නම් සත්‍ය කියලා හිතුවා. මේ ගති දෙක සිත පිළිබඳ චෛතසිකය. අරම පේන දෙයට මෙහිම ගති ටික හිතුවා. ඒ පේන දේ මේ හිතපු දේ දෙක එකතු කරලා ඔබට මේ නගර මෙහෙම කච්චිනවා මේ පොඩ්ඩක් ඉන්නවා කියලා හිතුවා. කියලා තමන්තරේ මෙහෙමයි තමන් තුළ හැදෙන කියලා තමයි. ඒකයි කාටවත් නෑදෑ කියන්නේ ඒක තමන්ට කරනවා කියන කෙනෙක් මනෝමයෙන් ඉන්නේ නෑ. විවෘත කරනවා දෙන්නවා. තමන් තුළම ඇදහිමකින් ගන්නෙ නෑ. එහෙනම් මට පේනවා වෙන්න ඇති තමයි. ඒකයි තමන්ට විවර කළ වෙනව නෑ. මටද එහෙම පේනවා නෙමෙයි විච්ච සිද්ධියම පේනවා ශේත්‍රය. චක්කුම් පරිකරෝ පිට පොඩි චක්කුණියන් කියන සංගතිපසෝ පසපච්ච වේදනා
කියලා පෙන්නලා මෙන්න අපු ටික වේදනා පච්ච තණ්හා පච්ච උපාදාන පච්ච භව මෙන්න මෙහෙම වර්ධනය කියන්නේ. ඒ ටික පෙවුනහම තමන්ට නෑ බෑ කියද්දී අපේ එහෙනම් පින්නපම් ওই පුද්ගලයා කියලා තමන්ට ඕනනම් අහන්න පුළුවන්. තිබුණේ මෙහෙම හේතුන් හටගත්ත මේ රූපේ ආවේ කියලා. එතකොට තමන් තුලම විවිධ භාවය. ඒ කියන්නේ තමන්ගේ හිතටවත් ඒක වෙන්න පුළුවන් දෙයද කියලා කිසිද විවිධ හිතින් නැති විදිහට පෙන්වන්න ඕන. එතකොට අනිත් පැත්තට ඕක සමුදේ ගමන පස්සේ වෙනකොට ඒක සම්පූර්ණ වෙලොත් ඒක එපමණකින්ම බාහිර ශුන්‍යතාවයට යනවා. ඒ ස්කන්ධ ටිකට කෙලෙස් ටික මටයි ඇති වෙන්නේ කියන සිද්ධිය එනකොටම බාහිර කොට නැගිලා තියෙනවා බාහිර කොට තියෙනවා කියන දේ නේද? තේරුණාද? ඔන්න ඔය ටික විතරම පෙන්වන්න තියෙන්නේ. උච්චරමයි කරන්න ඕනේ. රැඳවල් දෙකේ දෙන්නෙම බාහිර පුද්ගලෝ බාහිර වටිනා දේවල්. එහෙම තියෙන මනසකට පිටක් පිළිසරණක් නැහැ මේ ජීවිතේට. කොයි මොහොතේ පුද්ගලයා නැතිලා මේ වස්තු නැතිලා දුක ඉඳ ගන්නයි කියන තැනක ඉන්නේ. අර මම කියන්නේ කෝච්චි එකක රේල් පාරක බෙල්ල තියාගෙන ඉන්නවා සමානවමයි බාහිර වස්තුව තුළ අම්මා තාත්තා දුව පුතා ඇති බව රාජ්‍යයේ මුතුමැණික ඇති බව කියන මානසික මට්ටම තියාගෙන ඉන්නේ. කොයි විදිහම නැතිලා කියලා දුක ඉඳ ගන්න. කියන දැනක. ඒ හින්දා දුකේ නිදහස් වෙන්න තියෙන්නේ කැඩෙන බෙදෙන ලෝකෙ තුල ස්කන්ධ ටිකේ තමන්ගේ ලෝකේ තියාගන්න එපා. මේ ස්කන්ධ ටික නිසා තමන් තුල ලෝකයේ ඇති බව පේනවා. එයාගේ නැති වෙන්න කිසිම දෙයක් ඉතුරු කරලා නැහැ. බාහිර. අවිඥානික මුලින් ඔහොම පෙන්න එක ගන්න මාර්ගය. ඵලය කියලා කියන්නේ කාමරාගාංශේ පටිඝාංශේ සම්පූර්ණ දුන්නා කියන්නේ බාහිර පැත්තේ සතර මහා ධාතු නිසා පවතින වර්ණ සතහනක් එයි. සතර මහා ධාතු කම්පන නිසා ශබ්ද රූපය තීපාදාය මට්ටමේ. සතර මහා ධාතු ස්පර්ශය නිසා රස රූපයක් උපදී. හැබැයි ඔක්කොම ගන්න මහ භූතයන් උපාදාය රූපය. කියතර නිකන් මේ උපාදාය රූප බලන්නේ මහ භූත ටික නිසා. කොහොම බලන්න එයාට බාහිර ලෝකෙම ශුන්‍යතාවයකට යනවා. අනාත්ම ලෝකෙ හැමතැන ශුන්‍යතෝ ලෝකේ අවිකේය ඒවං මච්චු රාජාන පසති. මහණෙනි මේ ලෝකෙ ශුන්‍යතාවයෙන් බලන්න. මායාවේ නොදැක්මට යනවා. මායාවට පේන තැනකින් ඉන්නේ ඔයගොල්ලෝ කියනවා. අද අපිට ලෝකේ මිනිස්සු ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා වස්තු තියෙනවා. ශුන්‍යයි පිළිලා. ඒ පිළිච්ච ලෝකයේ ශුන්‍යතාවයෙන් බලන්න. ඒකට කරන්න දෙයක් තමන් තුළට ලෝකයේ අශුන්‍ය භාවයට ගිය කෙලස් ටික නිසා කියන සිද්ධාන්තය ගන්න. ඕකටම විදර්ශනාව කියන්නේ. ඕකටම චත්වාර. මේ බාහිර වස්තු තුළ ගෙවල් දොරවල් යාන වාහන දෙකම මිලමුදල් ඇත්තටම කියනවා කියලා පෙනෙන ඇත්තටම කියනවා කියන මට්ටම තමයි දුක්ඛ සත්‍ය. සමුදය සත්‍ය. තණ්හා උපාදාන කියන කෙලස් ටික. එතකොට තණ්හා උපාදාන නැති වුණොත් මේ ටික නැති වෙනවා. ඒක වෙන්න නම් මාර්ගය අහගෙන තියෙන්න මොකද්ද? ඔය දුක මේ ලෝක ජීවල් දුක කැඩිලා බිඳලා අම්මලා නැරලා යන දුක ඇති කෙරේ තණ්හා උපාදාන නේ තණ්හා උපාදානට ඔය දුක නැති වෙනවා. මාර්ගය වෙනවා මොකද්ද? මෙන්න මේ විදිහටයි ආවේ කියලා බලන්න. එතකොට මෙහි කියනවා කියන කතාව හැදෙනවා. මේ විදිහට බැලුවම නැති වෙනවා කියන එක බලන්න. එතකොට බාහිර ලෝකෙ තියෙනවා කියන සිද්ධාන්තය අතහැරලා බාහිර ලෝකයක් තියෙනවා කියන මට දැනෙන කම ඇති වෙනවා. කියන තැනකින් බේනවා මාර්ගය. මාර්ගයේදී වෙන්නේ සමුදය දුරු වෙලා නිරෝධය සාක්ෂාත් වෙන එක. බාහිර ආයතනේ ලෝකේ කියන එකත් හැදෙනවා. ඉතින් ඕක කොච්චර සාහිත්‍යකල සාධාරණද කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ තමන් තමයි කියන්නේ ඕන නම් මේ ඇති මෙන්න මෙහෙම බලා ගන්න. ඔන්න ඔය විදිහට ඉඳගෙන ඉන්නකොට සමුදය ධම්මන පස්තිව වය ධම්මන පස්තිව සමුදය වය ධම්මන පස්තිව කියන විදිහට පෙන්නනවා. තේරෙනවද? අර්ථය පේනවනේ. ඒ කියන්නේ දැන් තමන්ට තේරෙනවා බොරු නෙමෙයි නැතුවන්නේ
ලෝකේ කියනවා කියලා තේරෙනවා. ඒකනේ අපි මේ ගහ බැන ගන්න දුවන්න හදන්නේ. එතකොට හරි නැති නෑ මට ඒක තේරුම් ගන්න. මට තේරෙනවා. ඒ පිළිෙන් කිසි නෙමෙයි කියලා කියනවා. ඕක කරනවා ඕක නැවතුනට පේනක පොලිසියෙන්ද බුදු ගුණ අසුභය මරණය මෛත්‍රී ආනාපානසති වගේ දැනෙන සමතකම් දාන බලනවා. ඊට පස්සේ ඇවිදිනකොට සතියෙම කියලා තියා ගන්නවා. කල් කෙරෙහි හිත තියා ගන්නවා. මේ වගේ දේවල් සිහියට උපකාර. සමාධියට උපකාර. අර විදිහට බලන්න ඕන වෙටි කරන්න. ඕගොල්ලෝ පිරිනවන පෑවේ නැත්තම් පුළුවන්. අනුපාදා පරිණාමය කියලා හිතුවට මොකද අනුපාදා පරිණාමය කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන කිසිවක් උපාදාන කරගන්න නැහැ. මගේ ජීතර මගේ දරුවා මගේ දුව මගේ කාස්කොල මොකද ඒ නිසා මෙහිව කියලා දකිනකොට මෙහෙම උපාදාන වෙන්නේ නැහැ. පැත්ත නිසා මන් තුළ මට තේරෙනවා කියන එක දැනගෙනකොට ඉබේම ඔයගොල්ලන්ට මෙහෙම උපාදාන වෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා එක බවනේ කියලා සමහර කෙනෙක් මේ ශාසනය පිළිවෙලෙන්ද සමහර කෙනෙක් නොපිළිවෙලෙන්ද කියනවා. යම් කිසි කෙනෙක් උපාදාන සහිතව එයා පිළිවෙලෙන්නේ නැහැ. යම් උපාදාන රහිත නම් පිළිවෙල. මොකද්ද? ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධ දිව රස කන පොට්ටබ්බේ උපාදාන පිළිවෙලෙන්නේ. උපාදානකම හඳුනගන්න. ඔබතුමාට තේරෙන්නේ ඔබතුමාට දැනෙන්නේ ඔබතුමා ඉන්නේ මේ රූපේ පුටුවක් කියලා නම මේක දෙකක් කියලා නම මේක රත්තරන් කියලා නම මේක රිදී කියලා නම මේ මිනිස්සු කියලා නම උපාදාන සහිතයි. කොහොමද උපාදාන රහිත වෙන්නේ? මේක රත්තරන් මේක පුටුව මේක දෙකක් කියලා ඔබට දැනෙනවා. මට දැනෙනවා. ඇයි එහෙම කියන්නේ? ඇයි මේ වගේ දෙයක්? එහෙම වෙන්නද? එහෙම කියන්නේ මේ හින්දායි. ලිහලක් දෙනවා. එච්චර. ඒකි පස්සේ ඕනම ආගමක ජාතික ඕනම කෙනෙක් මෙහෙන්න මේ විල බලන්න කියලා පෙන්වන්න පුළුවන් දෙයක්. වෙනවද නැත්ද? ඒක සම්පූර්ණ යකාලිකයි කියලා මොන ටිකකුත් තියෙනවා. ඔය ටික තමයි කියන්නේ. හරි. ඒ විදිහට භාවනා කරන්න. දෙයටම කියනවා. පොඩි වෙනසයි. පොඩි වෙනසයි අහන්නේ. ඒ කියන්නේ බාහිරේ මිදෙනකොට අභ්‍යන්තරයේ තමයි අතරම අයින්නේ. නෑ මේක කියනවා. පොඩි වෙනස කියන්නේ ආර්ය දර්ශනය අනාර්ය දර්ශනය. ආර්ය දර්ශනයට තේරෙන්නේ මේ බාහිර ගෝල් දෝල් දින මිනිස්සු ඉන්න සත්‍ය පුදුලි ඉන්නවම කියන්නේ. ආර්ය දර්ශනයේ තේරෙන්නේ බාහිර ගෝල් දෝල් දින සත්‍ය පුදුලි ඉන්නවා කියලා මට දැනෙනවා. මට දැනෙනවා. දැන් ඔබතුමීට දැනෙන්නේ? මම හදන්නේ. ඔව් දැන් ඔබතුමීට දැනෙන්නේ. එතකොට හිත පිළිගන්න නැත්නම් නෑ මට දැනෙන්නේ කියන එක අපි ආශ්‍රව කියන්නේ මට දැනෙන්නේ කියවට නතර වෙන්නේ නැහැ තියෙනවමයි කියලා දෙන්නවා. වෙලාවෙදී කියනවා මොකද එහෙම මට දැනෙන්නේ කියන එක උනේ මෙහෙමද කියලා දෙහලක් වෙනවා. ඇස් පිළිබිලට ආවෙන්න මෙහෙම රූපයක් ඇහැ කියන්නේ මෙහෙම එක චක්කු කියන්නේ මෙහෙම එක. ඒකට කෙලෙස ටික කරලා ආයෙත් මෙහෙම හදාගත්තා. ලිහලම දෙන්න. එතකොට හිතට නෑ කියන්නේ. ඕක හම්බුනේ එතකොට වඩන්න ඕනේ නුවණට දැන් අපි කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා කණ්ණාඩිය අයින් වුණා මෙතන ඡායාව නැහැ කියන මට්ටමට එනකම් පත්‍යයෙන් වෙනකන් ඒක උච්චක. ඒක ගැන හිතන්නවත් අවශ්‍ය නැහැ. ඒකෙන් ඔබතුමියල දිනේ. දැනට ඔබතුමියට කියන එක දෙයයි මේ ලෝකයේ බාහිරට පතිත මොනෝදවසට පෙනෙන දේ හතරම නැති වෙනවා කියන එක ඉබේමයි. දැනට අපිට අවශ්‍ය වෙන්නේ අපි හිතන විදිහට සාධු කාරණා වස්තු බාහිර තියෙනවා කියලා බාහිර තියනවා නේ බාහිර තියනවා කියලා දැනෙනවා අපිට. කියලා සිද්ධිය. එච්චරයි. ඒකම විතර අම්මා ඉන්නවා අම්මා මෙච්චර හොඳයි කියලා මට දැනෙනවා. ඉතින් මට ඒක මගේ ලෝකේ කියලා කියන්නේ අපේ අම්මා හරි හොඳයි මේ උපකාර කළා කියලා මගේ අම්මමයි කියලා මට දැනෙන්නේ කොහොමද දැනෙන්නේ? ඔවුන්වල පුරසන් හම්බුනේ අම්මා කියලා එනම මට දැනෙන්නේ නැහැ කියපු දැනෙන්නේ නෑ. එතකොට හොඳට තේරෙනවා මේ රූපේ එහෙම පේන්නේ මට. ඒ වගේම තමයි ඔබතුමාට වගේ අම්මා ඉන්නවා මොකද කියන මේ අම්මා මෙන්න මෙහෙමයි කියලා දැනෙනවා නම් ඒ දැනෙන්නේ ඔබතුමාට. අර අම්මට කැන්සර් එකේ තියෙන කාලේ අපි කනවා කෑම අපිට හරි 10යි. අම්මට කියන්නේ බෑ. ඒ අපි ඒකෙන්ම අපි තේරුම් ගත්තා ඒ දවස්වල
මේ කැමරා අහන එයාට දැනෙන්න දෙපෑ. දැන් තමයි ආයතන ටික හරහා තමයි කෙලස් ටික ඉතුරුලා උත්පත්ති. එතන මොනින් ගත්තාම මහා බරසාර සිද්ධාන්තිකුත් නෙමෙයි. එතන චක්‍රසක්ති කියන්නේ කොහොමද පිළිවෙලට මොනවද කියපුවාම ඕනු ගණන් පෙරලා මොනවා කර පැටලි ඇදෙන්නේ ඉන්දෝර සිද්ධියක් නෙමෙයි. සරල සිද්ධියක්. ඒක හරියට විස්තර කළොත් නමුත් ඒක නොදන්නකොට පැටලුණොත් ඊට වඩා භයානක